Skills ශ්‍රී ලංකා රටේ ශ්‍රම බලකායෙන් 80%කටත් වැඩි ප්‍රමාණයක් 2025 වසර වන විට වෘත්තීය නිපුණතාවෙන් යුතු පිරිසක් කිරීම සහ ශ්‍රී ලාංකේය තාරුණ්‍ය වෘත්තීය කුසලතාවෙන් සන්නද්ධ පරපුරක් බවට පත් කිරීමේ අරමුණින් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා වීපෝස් එක්ව අද සිට ආරම්භන ස්කිල් ශ්‍රී ලංකා නවතම ක්‍රියාන්විතය. කොරෝනා තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට වී සිටින 7 ශ්‍රේණියේ සිට ඉහළ පාසල් දරුවන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය, විදුලි කාර්මික සහ වායු සමීකරණ හා ශීතකරණ තාක්ෂණය පිළිබඳව මූලික දැනුම ලබා දීම අපගේ අරමුණයි. NVQ සහතිකය ලබා දෙන පදනම් පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මකමය TV1 නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. ඔබත් 7 වන ශ්‍රේණියේ සිට ඉහළ පන්තියේ දරුවෙක් නම් අද සිට සෑම අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දිනකම උදැසන 11ට TV1 නාලිකාව ඔස්සේ එක් වී මෙම වෘත්තීය අධ්‍යාපන පාඨමාලාව සමග සම්බන්ධ වන්න. වෘත්තීය දැනුමෙන් හෙවි තරුණ පරපුරක් වෙනුවෙන් Skills ශ්‍රී ලංකා. අයිබන් දුවේ පුතේ, අලුත් වැඩසටහනක් අලුත් විදියට පටන් ගන්න පළවෙනි දවස. ඔයාලා හැමදෙනාම අයිබන් කියලා පිළිගන්නවා. සෑම සතියේ දිනකම බදාදා පෙරවරු 11ට අපි මේ විදියට ඔයාලත් එක්ක ඔයාලගේ ගෙදරට එන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුයිනේ. ඉතින් ඔයාලගේ යාළුවෝ හම්බ වෙන්නේ නැහැ හැම විතරම. ඉතින් මේ වැඩසටහන අපි අදින් පටන් අරගෙන බොහොම කාලයක් ඉදිරියට ඇදෙනවා. ඒ මේක පාඨමාලා කාලය තුල අපි ඔයාලට මේ පවත්වන පාඩම් මාලාව හරහා ඔන්ලයින් ක්‍රමයට සහතික පත්‍රයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලා වගේම ඔයාලගේ යාළුවොත් මේකට සම්බන්ධ වුණොත් එයාලට පුළුවන් මේ වගේ සහතික පත්‍රයක් ලබා ගන්න. ඇත්තටම මේ කටයුත්ත අපි අදින් පටන් ගන්න දිගටම මේ කාර්යය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එතකොට මේ පාඨමාලාව තුල අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කරන හොඳ සේවකයෙක් පිළිබඳව කතා කරන්න. මේ සේවකයා අපේ එදිනෙදා ජීවන කටයුතු වලට නැතුවම බෑ. අපේ ආරක්ෂක කටයුතු, සෞඛ්‍ය කටයුතු, sannivedana කටයුතු වගේ එදිනෙදා අපගේ ජීවන කටයුතු මෙන්ම ගෙදර දොර කටයුතු වලටත් මෙයා නැතුවම බෑ. ඇත්තටම පාසල් කාලේදී දුවේ පුතේ අපිට තියෙන ප්‍රධානම වගකීම තමයි අධ්‍යාපනය ලබන එක. මේ අධ්‍යාපනය ලබන කොටත් මේ සේවකයා අපිට නැතුවම බෑ. දුවේ පුතේ අපේ පාසල් අධ්‍යාපන කාලය තුල අපිට තියෙන ප්‍රධාන වගකීම තමයි අධ්‍යයන කටයුතු කරන එක. එතකොට මම මේ අද කතා කරන සේවකයා අපේ අධ්‍යයන කටයුතු වලටත් ඉතාම බෙහෙවින් උපකාරී වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ වගේ පරිසරයක අධ්‍යයන කටයුතු කරන්න. මේක හොඳයිද? එහෙමත් නැත්නම් මේ වගේ පරිසරයක් තුල කටයුතු කරන එක හොඳයිද? පරිසර දෙකක් නේද? වඩා පහසු මොන පරිසරයේද පුතේ? වඩා පහසු ආලෝකයේ සහිත තිබ්බනම් අපිට අපේ අධ්‍යාපන කටයුතු කරගන්න පහසු වෙන්නේ. රයිට්. ඒ වගේ තමයි මේ මම කතා කරන මම කතා කරන හඬත් ඔයාලට පේන්නේ මෙන්න මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන සේවකයා පිළිබඳව. අපි අද කතා කරන්න යන්නේ විදුලිය පිළිබඳව. විදුලිය කියන්නේ ශක්ති ප්‍රභේදයක්. ඒ ශක්ති ප්‍රභේදය අපි කොහොමද ආරක්ෂා සහිතව අපේ ජීවිත කටයුතු වලට යොදා ගන්න කියලා අපි මේ පාඩම් මාලාව තුළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලිය කියන්නේ හොඳ සේවකයෙක් වගේම භයානක මිත්‍රයෙක්. ඒක නිසා සෑම වෙලාවකම විදුලි කටයුතු කරනකොට ඊටාම පරිස්සමෙන් විදුලිය පරිහරණය කරන්න ඕනි. නැත්නම් ජීවිත අනතුරු පවා සිදු වෙන්න පුළුවන්. දුවේ පුතේ අපි මේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි මේ පාඨමාලාව තුල අපි න්‍යායික සහ ප්‍රායෝගික කටයුතු දෙකම සිදු කරනවා. අපි මේ සිදු කරන ප්‍රායෝගික කටයුතු මගේ දුව පුතා තනියෙන් කරන්න සූදානම් වෙන්න එපා. මොකද ඒවත් හදා බලන්න යන්න එපා. ඒක යම් කිසි වැඩිහිටියෙක් හරහා වැඩිහිටියෙකුත් එක්ක දන්න කියන කෙනෙකුත් එක්ක මේ කටයුතු කරන්න සූදානම් වෙන්න. මොකද එහෙම නොවුනොත් අපේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ මේ ප්‍රායෝගික කටයුතු ඔයාලා තනියෙන් අත්හදා බලන්න යන්න එපා කියලා ඉල්ලීමක් කරමින් අපි බලමු මෙච්චර මේ වටින මෙච්චර මේ අපිට උදව් කරන විදුලිය කොහොමද අපේ ගෙදරට එන්නේ කියලා. ඒතර විදුලිය ගෙදරට එන්න ඉස්සෙල්ලා විදුලිය උත්පාදනය කරන්න එපා නේද? කොහොමද විදුලිය උත්පාදනය කරන්නේ? මොනවාද විදුලිය උත්පාදනය කරන්න තියෙන ක්‍රම මොනවද කියන එක අපි කතා කරන්න යනවා. අපිට බලන්න පුළුවන් විදුලිය උත්පාදනය කරන ක්‍රම. ඔයාලට පේනවා දැන් විදුලිය උත්පාදනය ක්‍රම
අපි දැකලා තියෙන සුළං විදුලි බලාගාර, ජල විදුලි බලාගාර, තාප විදුලි බලාගාර, ඔය වදින් බලාගාර වශයෙන් අපි කතා කරනවා. සුළං විදුලි බලාගාරය කියලා කියන්නේ මොකක්ද දුවේ පුතේ? සුළං විදුලි බලාගාරය කියලා කියන්නේ විදුලිය උත්පාදනය කරන්න භාවිතා කරන ශක්තිය සුළඟ නම් අපි ඒකට කියන සුළං විදුලි බලාගාරයක් කියලා. අපි ජල විදුලි බලාගාර ගැන කතා කරනවා. ජල විදුලි බලාගාරයක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ජල විදුලි බලාගාරයක් කියන්නේ අපි විදුලිය උත්පාදනය කරන්න භාවිතා කරන්නේ ජලය. ජලය හරහා තමයි විදුලි උත්පාදනය කරන්නේ. එතකොට අපි ඒකට කියනවා ජල විදුලි බලාගාරයක් කියලා. අපි තාප විදුලි බලාගාරයක් කියලා කිව්වොත් තාපය හරහා තමයි විදුලි උත්පාදනය කරන්නේ. එහෙම එකකට කියනවා අපි තාප විදුලි බලාගාරයක් කියලා දුවේ පුතේ. එතකොට අපි මෙන්න මේ විදියට මේ නොයෙකුත් ශක්තියින් භාවිතා කරලා අපි විදුලිය උපදවනවා. එතකොට විදුලිය උපදවනකොට අපිට ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා දැකලා තියෙනනේ සුළං විදුලි බලාගාර. සුළං විදුලි බලාගාරයක ඔයාලට පේනවා රූප සටහනේ. සුළං විදුලි බලාගාරයක මේ සුළඟ නිසා ඒ සුළඟ පෙති ටික කරකිනවා. කරකිනකොට මොකද වෙන්නේ? භ්‍රමණ චලිතයක් ඇති වෙනවා. ඒ වගේම වතුර නිසාත් අපි ඇති කරගන්නේ භ්‍රමණ චලිතයක්. අපි දන්නවනේ දුවේ පුතේ භ්‍රමණ චලිතයක් කියන්නේ කැරකුම් බලයක් ලැබෙන එක. එතකොට තාප විදුලි බලාගාරයකත් ඒ කටයුත්තමයි වෙන්නේ. අපි දන්නවා මේ සුළඟ හෝ ජලය හෝ තාපය හරහා අපි ලබා ගන්න භ්‍රමණ චලිතයක්. එතකොට භ්‍රමණ චලිතයක් හරහා තමයි අපි මේ විදුලිය නිපදවා ගැනීමේ කාර්ය කරන්නේ. එතකොට මේ විදුලිය නිපදවා ගන්න අපි භාවිතා කරනවා චුම්බක මගින් විදුලිය නිපදවා ගන්න. එතකොට චුම්බක හරහා විදුලිය නිපදවා ගැනීමේදී අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ භ්‍රමණ චලිතයක් ඇති විය යුතුයි. අපි බලමු කොහොමද මේ චුම්බක හරහා විදුලිය උත්පාදනය කරගන්නේ කියලා. අපිට දැන් පේනවා ඔයාලට අපේ තිරය මත කොහොමද චුම්බක ක්ෂේත්‍රය පිහිටලා තියෙන්නේ, කොහොමද සන්නායක පිහිටලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා චුම්බක දෙකක් තියෙනවා. චුම්බක දෙකක් මත අපිට චුම්බක බලරේඛ පිහිටලා තියෙනවා. ඒකේ මැද්ද තියෙන සන්නායකයක් නේද පුතේ? මෙන්න මේ සන්නායක කරකවන සුළඟෙන් නම් අපි ඒකට කියනවා සුළඟ මගින් විදුලි නිපදවා ගැනීම කියලා. මේ සන්නායකය කරකවන්නේ ජලයෙන් නම් අපි කියනවා මේකට ජල විදුලි බලාගාරයක් කියලා. අපි මේ සන්නායක කරකවන්නේ ස්ටීම් එකෙන් නම් අපි ඒකට කියනවා නැත්නම් තාප විදුලි බලාගාරයක් කියලා. මේ බලන්නකෝ කොහොමද මේ මැද තියෙන සන්නායකය වටේට කැරකෙනකොට විදුලි උත්පාදනය වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඔයාලගේ තිරය තුල කොහොමද උත්පාදනය වෙන්නේ කියලා. ඔව් බලන්නකෝ සන්නායකය කැරකෙනකොට ඒකට සාපේක්ෂව අපිට අපේ ඇති වෙන වෝල්ටීයතාවය ඇති වෙනවා. එතකොට සන්නායකයේ වටයක් කරගෙනකොට ඒකට සාපේක්ෂව අපේ වෝල්ටීයතාවයේ එක ආවර්තයක් සිද්ධ වෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් අපේ තිරය මත. එතකොට මේ විදියට උත්පාදනය වෙන විදුලිය අපි මේ විදුලි උත්පාදන විදුලිය තමයි අපි ප්‍රයෝජනයට ගන්න. හැබැයි දැන් මේක මෙහෙම බලලා හරියන්නේ නැහනේ. අපි මේක කොහොමද මේක ඇත්තටම මේ කතාව වෙනවද කියලා බලමු නේද? ඒක බැලුවොත් නේ අපිට මේක දැනගන්න පුළුවන් හරියට මේක ක්‍රියාත්මක වෙනවද කියලා. අපි ඒකට අපේ විද්‍යාගාරය ඇතුළත පහසුකම් සපයලා තියෙනවා. අපි ඒකට මේ චාමර සර්ව කතා කරගමු. සර් එන්නකෝ චුට්ටක් අපිට මේ වැඩේ විස්තර කරගන්න චුට්ටක් අපිත් එක්ක. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු චුම්බක ක්ෂේත්‍රයක් මත සන්නායක චලනය වෙනවා කියන කතාව ඇත්තට ඇහින් බලන්න යන්නේ. එතකොට අපිට ඉස්සෙල්ලාම තියෙනවනේ මොකද දුවේ පුතේ? චුම්බක කොටස් දෙකක් තියෙන්න බෑ. චාමරස ගන්නකෝ බලන්න චුම්බක කොටස් දෙක. ඔන්න චාමරස ගතේ තියෙනවා දැන් චුම්බක කොටස් දෙකක්. එතකොට මේ චුම්බක කියන්නේ මොකද්ද දුවේ පුතේ? යකඩ කෑලි යකඩ කොටස් ආකර්ෂණය කරගන්න පුළුවන්. චාමරසට අපිට පෙන්නන්නකෝ යකඩ කොටස් ආකර්ෂණය කරගන්න විදිය. ඔන්න අපි සම්බන්ධ කරගන්නවා අන්න ඒ වගේ දැන් ඒක චුම්බකයක්. එතකොට අපි චුම්බක දෙක අපේ පුවරුවට සවි කරගන්න පුළුවන් මේ ආකාරයට. ඇත්තටම මේ අපි චුම්බක ක්ෂේත්‍රයක් හදාගන්න වෙනවනේ දුවේ පුතේ මේ සන්නායකයේ මැද චලනය කරගන්න. එතකොට අපි මේ චුම්බක ක්ෂේත්‍රය හදාගන්න උඩින් සහ යටින් අර අපි ඉස්සෙල්ලා දැකපු ප්‍රසන්ටේෂන් එකේ වගේ නැත්නම් අපි ඉස්සෙල්ලා දැකපු න්‍යායික කොටසේදී වගේ දැන් මෙතනත් අපි ඒ වගේ කොටසක් හදාගන්නවා. ඒක තුල ඒ හර දෙක සවි කරාට පස්සේ ඒක හරහා චුම්බක ක්ෂේත්‍රයක් පිහිටනවා. දැන් චාමරස මේ කරගෙන යන්නේ ඒ හර දෙක పూర్ව මත සවි කරන එක. හරිද චාමරස? හරි. දැන් එතකොට අපි දැන් චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. දැන් අපිට ඕන මැද චලනය වෙන්න සන්නායකයක්. චාමරසගේ අතේ තියෙනවා ඒ විදියට භ්‍රමණය වෙන්න පුළුවන් හදපු සන්නායකයක්. අපි ප්‍රසන්ටේෂන් එකේ නැත්නම් අපි ඉස්සෙල්ලා අපි ඉගෙනගත්තු න්‍යායික සටහනේ දැක්ක එක සන්නායකය. හැබැයි චාමරසගේ ළඟ තියෙන එක සන්නායක ගොඩකින් තියෙන එකක්. ඒතකොට ගොඩක් තිබ්බම අපිට වැඩි වෝල්ටේජ් එකක් අපිට ලබා ගන්න පුළුවන් නිසා සන්නායක ගොඩක් තියෙන එකක්. එතකොට මේ චාමරසගේ අතේ තියෙන සන්නායකයේ
අග්‍ර දෙක චාමරස අග්‍ර දෙක අපි සැපයුම එළියට ගන්න පුළුවන් විදියට සම්බන්ධ කරලා තියෙනවා. අපි ඒක පුවරුවට සම්බන්ධ කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ මේ විදිහට සම්බන්ධ කරගන්න දුවේ පුතේ. දැන් එතකොට මේක මැද භ්‍රමණය වෙන්න එපයි. දැන් මේක මැද කරකවෙන්න ඕනි. කරකුන් නැත්නම් අපිට මේ අවුට්පුට් එක ගන්න බෑ. ඒක නිසා මේක හයි සවි කරලා අපි මේක කරකවලා බලනවා කොහොමද මේ කටයුත්ත වෙන්නේ කියලා. අපි මේ කොටස් දෙක සන්නායක කොටස මැදට සම්බන්ධ කරගන්න ඉවරයි. ඒ සන්නායක කොටසෙන් අපි විදුලිය එළියට ගන්න කාබන් බුරුසු නැත්නම් කාබන් බ්‍රෂ් දෙක අපි සම්බන්ධ කරගන්න යන්නේ මේ විදිහට පැනල් එකට. එතකොට අපිට පුළුවනි අපි මේක කරකවලා අපිට විදුලිය පිටතට ලබා ගන්න. දැන් කාබන් බුරුසු තියෙනවා. චාමරස රෝගහ සවි කරනවා. දැන් ඔයාලට පේනවා ඇති අපි අර භ්‍රමණය වෙන තියෙන සන්නායක කොටසට මේ ආකාරයට සම්බන්ධ කරලා අපි අනේකින් සම්බන්ධ කරනවා. දුවේ පුතේ මේ විදුලි පුවරු අපි ඉගැන්වීම් කාර්යයන් සඳහා යොදා ගන්න ඒවා. එතකොට මේවා පහසුවෙන් ගලවන්න සවි කරන්න පුළුවන් විදිහට තමයි මේවා ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද අපිට පහසුවෙන් මේක සවි කරගන්න පුළුවන්. හැබැයි අපි කතා කරන විදුලි බලාගාරයක මේක මේ විදිහට කරන්නේ නැහැ. මීට වඩා වෙනස්. අපි දැන් මේ බලන්නේ මේ කටයුත්ත කරන වෙන විදියනේ. ඒක නිසා අපිට මේ විදිහට පහසුවෙන් ගලවන්න සවි කරන්න පුළුවන් කොටස් තමයි අපේ විද්‍යාගාරය තුල තියෙන්නේ. හරි චාමරසනේ දැන් හරි දැන් ඔය කරකවල පෙන්නන්නකො චුට්ටක් අපිට හරි අන්න දැන් ඒක දැන් අපිට පුළුවන් ඔන්න ඔය විදියට මේ චාමරස කරකවන විදියට මේක කරකවන්න හැබැයි මෙතන කරකවන්න අපිට වතුර නැහැ සුළඟෙන් හරි වතුරෙන් හරි ස්ටීම් එකෙන් හරි අපි මේක කරන්න ඕන අපිට මේ කතා කරපු කිසිම ප්‍රභවයක් නැති නිසා අපි මේක කරකවන්න යොදා ගන්නවා පන්ති කාමරය තුල විදුලි මෝටර එකක් චාමරස විදුලි මෝටරේ පොඩ්ඩක් ඔන් කරලා පෙන්නන්නකො අපේ පුතාලට ඔන්න දැන් චාමරස ඔන් කරනවා විදුලි මෝටරේ ඒක මෝටරේ නිකන් කරකවෙනවා දැන් අපි මෙන්න මේ මෝටර එක සම්බන්ධ කරනවා අර අපි කරකවන්න අවශ්‍ය කරන සන්නායකය මත චාමරස අපි සම්බන්ධ කරමුකෝ බලන්න අපේ දුව පුතාට පේන විදිහට අන්න දැන් බෙල්ට් එකක් ආධාරයෙන් අපි අර මෝටරේට භ්‍රමණ චලිතයක් ඇති කරන්න අවශ්‍ය කරන කොටස සම්බන්ධ කරනවා මේ විදිහට. දැන් කතින් කරකවල බලමුකෝ අපි කරකිනවද කියලා. හරි. බෙල්ට් එක කරකිනකොට අපිට පේනවා මේ අර අපි මැද තියෙන සන්නායක කොටස කරකින බව. දැන් අපි මෝටර එක ඔන් කරලා බලමුද චාමරස මොකද වෙන්නේ කියලා. ඔව් මෝටරේ ඔන් කරා අන්න චාමරස කෙමීට මෝටරේ ස්පීඩ් එක වැඩි කරනවා. ඔයාලට පේනවා. ස්පීඩ් එක වැඩි කරගෙන යනවා. අපිට මෝටර එක වේගය පාලනය කරන්න පුළුවන් මෝටර එකක් තමයි තියෙන්නේ. දැන් අපිට මැද තියෙන භ්‍රමකයේ මැද කරකිනවා. කරකිනකොට කරකිනවා. හැබැයි අපිට පේන්නේ නැහනේ මේකේ ආලෝකයක් එන්නේ නැත්නම් වෝල්ටීයතාවයක් එන්නේ නැහනේ. ඒකට අපි ඒක ඒ සඳහා අපි බල්බ් එකක් භාවිතා කරන්න ඕන. බල්බ් එකකට සැපයුම ලබා දෙන්න ඕන. සැපයුම ලබා දුන්නම ඒ බල්බ් එක ඔන් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ මෝටර එක මේ ජෙනරේටර් එකක නැත්නම් මේ උත්පාදක යන්ත්‍රයක ඇති වෙන සිද්ධාන්තය කතා කරන්න ෆ්ලෙමින්ගේ දකුණක් දියමින් මගේ දුව පුතාට ඒවා ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි විද්‍යාව විෂය හදාරනකොට ෆ්ලෙමින්ගේ දකුණක් දියමින් කියන්නේ මොකද්ද කියලා මෙතන වෙන්නේ අන්නේ ප්‍රේරණමය ගුණය ඇති වෙලා වෝල්ටීයතාවයක් උත්පාදනය වෙන එක දැන් අපි සූදානම් බල්බ් එකට සම්බන්ධ කරලා තියෙනවා අපේ සැපයුම බල්බ් එකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි කරකවලා බැලුවොත් අපිට මේ බල්බ් එක ක්‍රියාත්මක වෙන්න ඕන. කරකවමුද බලන්න චාමරස. ඔව් වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ඔයාලට පේනවා බල්බ් එකේ එළිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වේගය වැඩි වෙද්දි එළිය වැඩි වෙනවා. වේගය අඩු කරමුකෝ බලන්න චාමරස. ඔව් වේගය අඩු කරනකොට එළිය අඩු වෙනවා. අපිට පේනවා චුම්බක ශේෂ්ත්‍රයක් මත සන්නායකයක් තියලා එම සන්නායකේ චලනය කරනකොට ඒ චලනය වෙන හින්දා චුම්බක බල රේඛා කැපෙනවා. ඒ චුම්බක බල රේඛා කැපීම හේතුවෙන් අපිට ආලෝකය නැත්තම් විදුලි බලය උත්පාදනය කරගන්න පුළුවන් කියන එක. විදුලි බලය උත්පාදනය කරගන්න කොහොමද දැන් අපි විදුලි බලය උත්පාදනය කරන්නේ? චුම්බක ශේෂ්ත්‍රයක් නිශ්චලව තියලා මැද තියෙන සන්නායකේ චලනය කරලා. අපි මේ චලනය කරන සන්නායකය චලනය කරන්න විදුලි සුළඟෙන්ද ජලයෙන්ද ස්ටීම් එකෙන්ද කියන එක මත අපිට මේ ධාරාව උත්පාදනය කරගන්න වෙනස් වෙනවා. රයිට්. හරි. බොහොම ස්තුතියි චාමරස. හරි පුතේ. දැන් ඔයාලා දැක්කා කොහොමද විදුලිය උත්පාදනය වෙන්නේ කියලා. දැන් අපිට විදුලිය උත්පාදනය වෙච්ච තැන ඉඳලා අපේ ගෙදර දක්වා විදුලිය එන්නේ කොහොමද කියන එක බලන්න තමයි අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ.
අපිට මෙතන තියෙනවා ලස්සන විදුලි පුවරුවක් පැනලයක්. මේක තුළ තියෙනවා විදුලිය උත්පාදනය වෙන තැන ඉඳලා සම්ප්‍රේෂණය වෙලා ගෙදරට සපයුම් වෙන ඒම දක්වා තියෙන කොටස මේක තුලින් මම විස්තර කරන්න යන්නේ. අපිට තියෙනවා මේ මෙතන බලන්න පුළුවන් ඔයාලට මේ සුළං විදුලි බලාගාරයක් තියෙනවා සහ ජල විදුලි බලාගාරයක් තියෙනවා. මේ දෙකෙන් ඕනම එකකින් අපි උත්පාදනය කරන වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් දුවේ පුතේ විදුලි බලාගාරයකින් උත්පාදනය වෝල්ටීයතාවය වෝල්ට් 11000 15000 අතර වගේ ප්‍රමාණයක්. අපි අන්න ඒ වෝල්ටේජ් එක මෙතන තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ඒකෙන් ස්ටෙප් අප් කරනවා. ඒ කියන්නේ උත්පාදනය කරන වෝල්ටේජ් එක වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරනවා. ඇයි මේ වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරන්නේ? වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරන්න දුවේ පුතේ මේ දුරට ට්‍රාන්ස්මිට් කරනවා නැත්නම් දුරකට වයර් ඇදෙනකොට නැත්නම් විදුලිය උත්පාදනය වෙන තව තැනක අපේ ගෙදර තියෙන තව තැනකනේ. එතකොට ඒ තරම් දුරක් එනකොට අපිට විදුලිය හානි වීම නැත්නම් ලොස් එක නැති කරන්න තමයි අපි උත්පාදිත වෝල්ටීයතාවය වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න. එතකොට අපි උත්පාදන වුණා වෝල්ටේජ් එක 11000ක් හෝ 15000 අතර වෝල්ටීයතාවයක් අපි ඒක ස්ටෙප් අප් කරනවා 220000 හෝ 130000 දක්වා. ඒ වැඩි කරපු ඒ වෝල්ටේජ් එක වැඩි කරන්නේ මෙතන තියෙන මේ පරිණාමකයෙන්. ඒකට අපි කියනවා අධිකර පරිණාමකයක් කියලා. අධිකර පරිණාමයක් කියලා කියන්නේ මොකද්ද? ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා කියන්නේ මොකද්ද? අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න යොදා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එකකට කියනවා අපි අධිකර පරිණාමකයක් කියලා. අපේ ජීවිතේ අපිට දකින්න පුළුවන් අධිකර පරිණාමක දකින්න පුළුවන් යම් ස්ථානවල ප්‍රධානතම එක තමයි මේ ජල විදුලි බලාගාරයක් හෝ විදුලි බලාගාරයක් ආශ්‍රිතව උත්පාදනය කරන වෝල්ටේජ් එක සම්ප්‍රේෂණය කරන්න ඉස්සෙල්ලා අපි ස්ටෙප් අප් කරන තැනට දාලා තියෙන්නේ අධිකර පරිණාමකයක්. එතකොට අධිකර පරිණාමකයෙන් වෝල්ටේජ් එක වැඩි වුණා 132000ට හෝ 220000ට වැඩි වෙච්ච වෝල්ටේජ් එක මේ විදියට කණු හරහා කිලෝමීටර් 200ක් 300ක් විතර සම්ප්‍රේෂණය කරනවා. සම්ප්‍රේෂණය කළා මෙන්න මේ වගේ විදුලි උපපොලකට එනවා. මේ විදුලි උපපොලේදී දැන් එතකොට මේ දුරක් සම්ප්‍රේෂණය කරලා ඉවරයි. දැන් අපිට තව දුරටත් වැඩි වෝල්ටීයතාවයක් සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ විදුලි උපපොලේදී මෙන්න මේ වැඩි වෙච්ච වෝල්ටේජ් එක නැවත අඩු කරනවා. ඒකට අපි භාවිතා කරනවා අවකර පරිණාමකයක්. අවකර පරිණාමකයක් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. එතකොට ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්ස් දාලා තියෙනවා මෙතන මේ ග්‍රිඩ් එකේ නැත්නම් විදුලි උපපොලේ. මේක තුල කරන ප්‍රධාන කාර්යය තමයි අර 132000 හෝ 220000 වෝල්ටීයතාවය ඊට වඩා අඩු වෝල්ටීයතාවයක් බවට පත් කරන එක. මෙතන සාමාන්‍ය වෝල්ට් 66000 හෝ 33000ක පමණ වෝල්ටීයතාවයක් බවට මේක පත් කරගන්නවා. දුවේ පුතේ අපේ විදුලි පරිභෝජනය අනුව අපි ගෙදරකට ගන්න සැපයුම තනි කලා සැපයුමක්ද තෙකලා සැපයුමක්ද කියන එක තීරණය වෙනවා. ඔයාලා දන්නවා හොඳටම කර්මාන්ත ශාලාවක ගත්තොත් කර්මාන්ත ශාලාවක විදුලි පරිභෝජනය ගොඩක් වැඩිනේ. අන්න ඒ වගේ විශාල වශයෙන් විදුලිය පරිභෝජනය කරන ස්ථානවලට අපි මේ ග්‍රිඩ් එකේ ඉඳලා වෙනමම සැපයුමක් ලබා දෙනවා. ඒකට වෙනමම ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලා ඒ ට්‍රාන්ස්ෆෝමර් එක හරහා සැපයුම ලබා දෙනවා. ඒ වගේ සැපයුමකට අපි කියනවා බල්ක් සප්ලයි එකක් කියලා. ඒ ට්‍රාන්ස්ෆෝමර් එක දාන්නේ ඒ බිල්ඩිම සඳහා පමණයි. ආයේ ඒකෙන් වෙන කොහෙටවත් විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. ඒ වගේ වැඩි විදුලිය පරිභෝජනය කරන අවස්ථාවක් තමයි මෙතන පේන්නේ. ඊට අමතරව අපේ ගෙදරට එනකොට දැන් මෙතන කර්මාන්ත ශාලාවටත් මේ ගන්න 33000 සැපයුමක් මෙතනට යනවා. 33000න් පස්සේ ඒ අදාළ වෝල්ටීයතාවය අඩු කරන්න තමයි මේ පරිණාමයක දාලා දෙන්නේ. සාමාන්‍යයෙන් අපි එදිනදා භාවිතා කරන වෝල්ටීයතාවය තනිකලා වෝල්ටීයතාවය නම් වෝල්ට් 230යි. අපි දන්නවා. සහ අපි ඉස්සරහට මේ ගැන තවදුරටත් කතා කරන්න. මොකද අපේ මේ වැඩසටහන ටිකක් දිගට යන එකක්. එතකොට අපි මේ වෝල්ටේජ් එක කියන්නේ මොකද්ද? කරන්ට් එක කියන්නේ මොකද්ද කියන එක අපි කතා කරනවා. අදට නිකන් මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වෝල්ටීයතාවයන් ප්‍රධාන වශයෙන් අගයන් දෙකක තියෙනවා. එකක් තනිකලා වෝල්ටීයතාවය. අපේ වෝල්ටීයතාවයට අපි කියනවා වෝල්ටේජ් එක 230යි කියලා. ඊට අමතරව සජීව රැහන් දෙකක් අතර වෝල්ටීයතාවය. ඒකට අපි කියන වෝල්ට් 400ක් කියලා. එතකොට සාමාන්‍යයෙන් ඒ දැන් ග්‍රිඩ් එකේ ඉඳලා ට්‍රාන්ස්ෆෝමර් එකට යන වෝල්ටේජ් එක මේ ට්‍රාන්ස්ෆෝමරෙන් කරන ප්‍රධාන දේ තමයි මේ එන 33400 වෝල්ට් දක්වා අඩු කරන එක. අඩු කරලා කර්මාන්ත ශාලාවට දෙනවා. ඊට අමතරව ඊට පස්සේ ඒ සැපයුම කෙලින්ම අපේ ගෙදර දක්වා ගමන් කරනවා. ගෙදර දක්වා ගමන් කරනකොට මෙතනින් 11000 හරි 33000 හරි වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ වෝල්ටේජ් එක මේ ට්‍රාන්ස්ෆෝමර් එකට දෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකට දීලා ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් පස්සේ අපි දැකලා තියෙනවා නේද දුවේ පුතේ අපේ ගෙදර පාරේ වයර් කොච්චර යනවද උඩ? වයර් 4ක් යනවා බොහෝ තැන්වල. වයර් 2ක් යන තැනුත් ඇති වයර් 4ක් යනවා. අන්නේ වයර් 4 හැදෙන්න මෙන්න මේ පොඩි ට්‍රාන්ස්ෆෝමරේ ළඟදී ඒ කියන්නේ බෙදා හැරීමේ පරිණාමකයක් කියලා මෙතන කියනවා. කියන්නේ මෙතනට එන වෝල්ටේජ් එක 11000 නම් ඒක 400 දක්වා අඩු කරන එක තමයි මේ ට්‍රාන්ස්ෆෝමරකින් කරන්නේ.
ඒකල්ලා අපේ ගෙදර එන පවර් සප්ලයි එක මේ විදිහට වයර් 4කට කඩා ගන්නවා. ඒ වයර් 4න් තමයි අපේ නිවසට සපයුම ලබා දෙන්නේ. එතකොට මෙන්න මේ දුර මාර්ගයක් කරා අපේ ගෙදර ළඟට එනකොට පහු කරනවා එක එක ස්ටේජස් එකක් ස්ටෙප් අප් කරනවා වෝල්ටේජ් එක වැඩි කරනවා ආයි වෝල්ටේජ් එක අඩු කරනවා තවත් අඩු කරලා තමයි අපේ ගේ දක්වා එන්නේ. එතකොට මෙන්න මේ කතා කරපු මේ බෙදා හැරීම තමයි අපේ ගෙදර දක්වා එනකොට අපිට පසු කරන් තියෙන වෝල්ටේජ් මට්ටම් වෙන්නේ. හරි. දැන් එතකොට මේ විදියට මේ එන සැපයුම වයර් දෙකයි අපේ ගෙදරට එන්නේ. සමහර ගෙදරකට වයර් 4ක් යන්නත් පුළුවන් නේ. සමහර ගෙදර වයර් 4ක් යනවා. වයර් දෙකක් එනකොට අපි ඒකට කියනවා ඒ ගෙදරට තියෙන්නේ තනි කලා සැපයුමක් තමයි අරන් තියෙන්නේ කියලා. වයර් 4ක් ගියොත් එimhe අපි ඒ ගෙදරට 3 phase power supply එකක් තෙකලා සැපයුමක් ලබා ගත්තා කියලා කියනවා. එතකොට තනි කලා සැපයුමක් ලබා ගන්නවද ගෙදරකට තෙකලා සැපයුමක් ලබා ගන්නවද කියලා තීරණය කරන්නේ කවුද දුවේ පුතේ? ඔව් ඒක තීරණය කරන්නේ ගෙදර විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය. අපේ ගෙදර වැඩි වශයෙන් විදුලිය පරිභෝජනය කරනවා නම් අපේ විදුලි පරිභෝජනය ගොඩක් වැඩි නම් අපිට ඒකට තනි කලා සැපයුමක් කරන් හරියන්නේ නැහැ. ඒ වගේ තැනකට අපි තෙකලා සැපයුමක් ගන්න වෙනවා. අපිට විදුලි පරිභෝජනය අඩු නම් අපි ඒකට තනි කලා සැපයුමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයෙන් තනි කලා සැපයුමක දෙන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 30යි. 30කට වඩා වැඩි ධාරාවක් ගන්නවා නම් අපිට තනි කලා සැපයුමක් ඒ ගෙදරට ගන්න බෑ. ඊට වඩා තෙකලා සැපයුමකට යන්න වෙනවා 30කට වඩා වැඩි නම්. 30ට වඩා අඩු නම් අපේ ගෙදරට ගන්න වෙන්නේ තනි කලා සැපයුමක් තමයි. එතකොට අපි දන්නවා අපේ ගෙදරට ඇවිල්ලා තියෙන තනි කලා සැපයුමක්ද එහෙනම් අපේ ගෙදරට ගන්න පුළුවන් මැක්සිමම් කරන්ට් උපරිම කරන්ට් එක ඇම්පියර් 30ක්. එතකොට මේ විදියට තමයි දුවේ පුතේ අපේ ගෙදරට මේ සැපයුම ලැබෙන්නේ. දැන් අපි මේ කතා කරපු සමහර වචන සිංහල සහ ඉංග්‍රීසි කවලම් වුණා මම හිතන්නේ. විදුලිය ගැන කතා කරනකොට විදුලිය පිළිබඳව බොහොම පාරිභාෂිත වචන මාලාවක් තියෙනවා සිංහලෙන් ලියවුණු. අපේ සිංහල ලියවුණු වචන පාවිච්චි කරේ නැහැ. මොකද අපි එදිනෙදා කටයුතු වලදී භාවිතා කරන්නේ ගොඩක් වෙලාවල තාක්ෂණික වචන සහ ඉංග්‍රීසි යෙදුම් නිසා අපි ඒක භාවිතා කරේ නැහැ. අපිට මේ ඇත්තටම මේ ට්‍රාන්ස්ෆෝමර් කියන එක ඉංග්‍රීසි වචනයක්. හැබැයි ඒකට සිංහල නම තමයි තාරාපෙවිය කියන්නේ. එතකොට අපි තාරාපෙවිය කියලා අහලා හැබැයි ට්‍රාන්ස්ෆෝමර් කියලා අහලා තියෙනවනේ නේ. ඒක නිසා අපි අපහසුයෙන් වුණත් මේ පාඩම් මාලාව තුල අකමැත්තෙන් වුණත් අපිට මේ පවතින ඉංග්‍රීසි වචන භාවිතා කරන්න වෙනවා සහ ඒවා පරිශීලනය කරන්න. මොකද මගේ දුවා පුතා දන්නේ ඒ වචන වලින් නිසා. ඒ ගැනත් මතක් කරමින් අද දවස තුල අපි මේ කටයුතු කතා කරා. හැබැයි මේක පිළිබඳව තවත් ඉදිරියේදී මීට වඩා වැඩියෙන් කතා කරන්න මේ කොහොමද මේ වෝල්ටේජ් අඩු වෙන්නේ කොහොමද මේ වෝල්ටේජස් වැඩි වෙන්නේ කියන එක කතා කරන්න. ගෙදරක මොනවද තියෙන සේෆ්ටි ඩිවයිස් ගෙදරක අපිට ආරක්ෂාවට තියෙන උපකරණ මොනවද කියන එක ගැන කතා කරන්න. අපේ ගෙදර පරිපත කොහොමද වැඩ කරන්නේ මොනවද තියෙන පරිපත ඒවා කොහොමද වැඩ කරන්නේ කියලා සෑහෙන්න ප්‍රායෝගික කටයුතු සමග මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන තමයි බලාපොරොත්තු. ඒක නිසා මගේ දුව පුතේ හැම කෙනෙක්ම මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඔයාලට න්‍යායික සහ ප්‍රායෝගික කොටස් දෙකම මේකට අතුලත් කරනවා සහ මේ අධ්‍යයන ලබන කොටස තුල අපි සහතික පත්‍රයක් දෙනවා රජයේ ආයතනයකින් ලබා දෙන පිළිගත් සහතිකයක්. ඒක ඔයාලගේ අනාගත ජීවිතයේ දවසක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එකක් තමයි උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් විශ්වවිද්‍යාලගත වෙන්න පුළුවන්. අපිට දුවේ පුතේ අපිට තාක්ෂණ විෂය ධාරාව තියෙනවා ඉගෙන ගන්න. අපිට A level විෂය ධාරාවේ තාක්ෂණ විෂය ධාරාව කියලා එකක් තියෙනවා. ඒක තුල ඇත්තටම මේ කියන කරුණාකාරණා ඉගෙන ගන්න තියෙන තවදුරටත් ඒක නිසා ඔයාලා මේ දුව පුතා මේ ඉගෙන ගන්න කොටස අපිට ඉදිරියේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා මේක දැනුවත් කරන්න හැම කෙනාම ඔක්කොම එකතු වෙලා ලස්සනට මේ වැඩේ කරන් යන් හැම කෙනාටම අපි බලාපොරොත්තු වෙනවා මේ කරන පාඩම් මාලාව තුළ ඔයාලට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වෙන විදුලිය පිළිබඳ දැනුම ලබා දීම සහ විදුලිය කොහොමද අර පරිස්සමෙන් පාවිච්චි කරන්නේ සහ විදුලියෙන් ආරක්ෂා සහිත වැඩ කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දෙපු පුතේ අදට අපි ඔයාලගෙන් සමුගෙන යන කාලය ඇවිල්ලා. ඊළඟ දවසෙත් ඒ කියන්නේ ලබන බදාදා 11ටනේ 11ටත් TV1 තුලින් ඔබ අප හමු වීම බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්.